දේශපාලන පිටියේ වාග් සංග්‍රාමය ෆයිනල් කට් අන්එඩිටඩ් ඡන්දයක් අතලඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීම මේ දිනවල සිදු කරනවා. ඒ අතරතුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. එහිදී එතුමා කළ කතාව අද ෆයිනල් කට් අන්එඩිටඩ් සමගින් පක්ෂයේ සභාපති ධූරයට තමුන්නාන්සලා තමයි මට ආරාධනා කළේ. හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි පක්ෂය බාර ගන්න කියලා හිතන් මට කිව්වේ. තමුන්නාන්සලා මෙතන ඉන්න ඊටාම බහුතරයක් يعني වැඩි පිරිසක් මට ඇවිල්ලා ආරාධනා කළේ. ඒ අනුව මම පක්ෂය බාරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්න කාටවත් බලෙන් පුළුවන් කමක් නැහැ. ඒ වගේම බලපෑම් කරලා පුළුවන් කමකුත් නැහැ. ඒ අනුව විවස්ථානුකූල ඒ කරන ලද ආරාධනයන් අනුව මම මගේ පක්ෂයේ සභාපති විදිහට තමුන්නාන්සලා නැවතත් පත් කරගත්තා. ඒ වගේම මම දැක්කා ඊයේ පෙරේදා පත්තර කියවනකොට පත්තර බලනකොට සමහර අය කියලා තිබුණා විනය පරීක්ෂණ පටන් ගන්නවා නම් පටන් ගන්න ඕනේ මගෙන් කියලා හිතා. මම දැක්කා ආයි සමහර අය කියලා තිබුණා විනය පරීක්ෂණ කරනවා නම් කරුවායි බලාගන්නකෝ කියලා හිතා. මේ පහුගිය මාසයක දෙකක කාලය ගත්තාම සමස්ත ලංකා කාර්ය සභාවේ ඉඳලම මම ඉතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා තියෙනවා. ඒක මම කියන්නේ. මම තමුන්නාන්සලාගෙන් වෙන් වෙලා හිටියේ මාස එකමාරයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඛණ්ඩව අවුරුදු 47ක් වැඩ කළා කියලා. ඒ 47 අවුරුද්ද තුල මම නායකයෝ 3 දෙනෙක් එක්ක කටයුතු කරලා තියෙනවා. සිරිමා බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ නායකයෝ 3 දෙනෙක් එක්ක කටයුතු කරනකොට ඒ නායකයෝ 3 දෙනාට ආවේනික වූ වෙනම ලක්ෂණ තිබුණා ඒ නායකයින්. බණ්ඩාරනායක මැතිණියට වඩා වෙනස් ලක්ෂණ නායකත්ව විදියට කටයුතු කිරීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මම දැක්කා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහ සිරිමා බණ්ඩාරනායක මැතිණියට වඩා වෙනස් ලක්ෂණ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දැක්කා. පක්ෂයේ තමුන්නාන්සලා මාව පස්වෙනි නායකයා විදියට පත් කරගෙන තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ප්‍රේමදාස මහත්මයාට පක්ෂය බාර දුන්නා. ටික කාලයක් යනකොට විශේෂයෙන්ම අගමැති ධූරයේ සම්බන්ධයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ එක්සත් ජාතික පක්ෂය තුල අර්බුදයක් ඇති වුණා. ගාමිණී සානායක මහත්මයාගේ ලලිත් ඇතුළත් මුදලි මහත්මයාගේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාව හම්බෙන්න ගියා. ලක්ෂ්මන් සේනරත්න මහත්තයලා මේ ඉතිහාසය හොඳට දන්නවා. මහින්ද සමරසිංහ මහත්මයා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හම්බෙන්න ගිහින් කිව්වා මේ ගාමිණීගේ ලලිත්ගේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා පක්ෂය තුල. ඔබතුමා මේකට මැදිහත් වෙලා මේක විසඳන්න කියලා හිතා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මොකද්ද දුන්න උත්තරේ? ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වා ප්‍රේමදාස මම ඔයාට පක්ෂේ බාර දීලා අයින් වෙලා ආවේ. දැන් ඕගොල්ලෝ පක්ෂේ වැඩ කරගෙන යන්න. මම පක්ෂේ ආරවුල් බේරන්න එන්නෙත් නෑ. පක්ෂේ වැඩවලට මම එන්නෙත් නෑ. මම මේ වැඩෙන් දැන් අයින් වෙලා කියලා හිතන් කිව්වා. මට මතකයි තමුන්නාන්සලාට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 2005 ඉවත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරයට පත් වෙලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂ වාර දුන්නා.
මගේ මතකයේ හැටියට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බාර දීලා එතන ඉඳන් පක්ෂය සහ ඒ වැඩ කටයුතු කෙරෙනවද තියෙනවදවත් කියලා එතුමිය බැලුවේ නැහැ. පක්ෂේ බාර දුන්න කෙනාට පක්ෂේ කරගෙන යන්න දුන්නා. තමුන්නාන්සලා මහින්ද රාජපක්ෂ මහත්මයා මට පක්ෂේ බාර දුන්නා නම් මට මේ පක්ෂේ කරගෙන යන්න දෙන්න ඕන. ඒක බොහොම පැහැදිලිව මම කියන්නට ඕන. අර මහත්මයෙක් නැගිටලා ඇහුවා මෙතන කිව්වා රැස්වීම් පෙළක් යනවා ජනතාව ඒකරාශී වෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ජනතාව ඒකරාශී වෙනවා කියලා අපෙන් අහනවා ප්‍රශ්නේ. ඉතින් කවුද රැස්වීම් සංවිධානය කරන්නේ? මෙතන ඉන්න කවුරුද? මම ඒකයි අහන්නේ. තමුන්නාන්සලාගේ හෘද සාක්ෂිය තුල තමුන්නාන්සලා තීන්දුව කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා මගෙන් ඇහුවා පක්ෂේ බාර ගන්න කැමතිද? මම බොහොම කට ඇරලා මං කිව්වා ඔව් සර් දෙනවා නම් මම බාර ගන්න කැමතියි. ඊළඟ මගෙන් අහව ප්‍රශ්නේ තමයි ඉන්න නිලධාරි මණ්ඩලයේ එක්කම එහෙම බාර ගන්නවා. මං කිව්වා නෑ සර්. මට අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න ඕනේ පක්ෂේ බාර ගන්නවා. එළයි මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා ඔව් මේක ප්‍රශ්නයක් නෑ ඔයා නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න. එච්චරයි කතාව. ඊට පස්සේ ජමන් රාජපක්ෂ මහත්තයා එතන හිටියා. අපි තේ එකක් බීලා හිටන් එළියට එනකොට മന്ത്രിවරු 25 30ක් හිටියා. බොහොම සුහද කතා බහක් තිබුණා. දැන් විශේෂයෙන්ම මම කියන්නේ මම සභාපති වුණාට පස්සේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලයි කියලා තම තමන්ට ඕන විදිහට කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ඉතිහාසයේ පළවෙනි වතාවට පක්ෂයේ සභාපතිට අභියෝග කරනවා මම දැක්කා ඊයේ පෙරේද පත්තරවල. ඇයි එයාට විනය පරීක්ෂණ නැත්තේ කියලා හිතා. පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව, විධායක සභාව ඒකමතිකව මමත් රාජසේනන් හැමතුමා, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන අපේ ඔක්කොම අයින් කළා අපිට ඔක්කොම චෝදනා පත්‍ර අයින් කළා. අපිට මේ වගකීම් දුන්නේ. අද තමුන්නාන්සලා දන්නවා අපිට මැතිවරණයක් සඳහා මුහුණ දිය යුතුමයි. ඒකෙන් බේරෙන්න බෑ. ඒකෙන් නිදහස් වෙන්න බෑ. මැතිවරණයක් සඳහා මුහුණ දෙනකොට අප තුල තිබිය යුතු පළවෙනි දේ අදට ගැලපෙන සටන් පාඨය. මම දැන් එදා පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ තමුන්නාන්සලාගේ වැඩමුළුවේ මේගමුවේ මම එදා පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට මම මොකද කිව්වේ? තමුන්නාන්සලාගේ කතා දේශන ඔක්කොම අහගෙන ඉඳලා මම එදා කිව්වේ අදට සුදුසු සටන් පාඨය අතර ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම කිව්වා අදට සුදුසු ඒ වෙලාවේ හැටියට සුදුසු සටන් පාඨය රටේ ජනතාවට සහ අනාගතයට බලපාන ව්‍යවස්ථා සංශෝධනය. මම කිව්වා ව්‍යවස්ථා සංශෝධනය අතර ගන්න. මම බොහොම සතුටු වෙනවා තමුන්නාන්සලා ඒ සටන් පාඨය අතර ගත්තා. සමස්ත ලංකා කාර්ය සභාවේ ප්‍රකාශයටපත් කිරුවේ. එදා අපි වැඩ ටික බාර දුන්නේ. මැතිවරණයක් සඳහා සූදානම් වෙලා මේ වැඩ පිළිවෙල යමු කියලා කිව්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක අගමැතිතුමා තමයි ඔප්පු කරලා පෙන්නුවේ. පක්ෂය හදපු නිර්මාතෘවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි සිංහල බෞද්ධයින්ගේ පක්ෂයක් නොවේ කියන එක. තනි සිංහල බෞද්ධ පක්ෂයක් විදිහට මේ රටේ ආණ්ඩුවක් අල්ලන්න බෑ පක්ෂයකට. බණ්ඩාරනායක අගමැතිතුමා තමයි පක්ෂයේ පළවෙනි නිලධාරි මණ්ඩලය තෝරනකොට ඒ කාලේ තිබුණු මැතිවරණ නීතිය වගේ අද පක්ෂයේ ලේකම් විතරක් නෙවෙයි තමුන්නාන්සලා හොඳට හොයලා බලන්න. ඒ කාලේ පක්ෂයේ සමලේකම් ලපත් කරලා හිටම් මැතිවරණ කොසාරිස්ට යවන්න පුළුවන්. එතකොට බර්නාඩ් අලුහිආරයි බද්දූදේ මහමුදුයි තංගරාජයි තුන්දෙනාම සමලේකම්වරු විදියට බණ්ඩාරනායක මහත්මයා පත් කරේ පක්ෂේ පළවෙනි නිලධාරි මණ්ඩලය තෝරනකොට 51 සැප්තැම්බර් මාසේ 2 වෙනිදා
පක්ෂයක් විදිහට දේශපාලන පක්ෂයක් හැදුවා නම් රටේ දේශපාලන සංස්කෘතිය තේරුම් අරගෙන ආණ්ඩුවක් බලයට එන්න ඒ පක්ෂයේ තුල තිබිය යුතු දේශපාලන ගති ලක්ෂණ ගොඩනැගෙන්න ඕන හින්දා. සන්දානයට අයිති නැති එහෙත් සන්දානයත් සමග මැතිවරණ තරඟ කරන පක්ෂ නායකයින්ගේ රැස්වීම. ජාතික ආණ්ඩුවක් පිළිබඳව සංකල්පයට විරුද්ධ වන එතුමන්ලා කතා කරන්නේ. එතුමන්ලා ඒ අදහස එතෙන්දි කිව්වා. දිනේෂ් ගුණවර්ධන එතුමා කිව්වා. මම බොහොම පැහැදිලිව කිව්වා ජාතික ආණ්ඩු සංකල්පයක් ඇයි මේ කතා කරන්නේ කියලා. මට වාසනාව ලැබුණා මහරජිනිය එක්ක පැය භාගයක් විතර කතා කරන්න. මමයි මගේ නෝනයි විතරයි. මම පුදුම වුණා මහරජිනියට ලංකාවේ පිළිබඳව තිබෙන මතකයේ සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමියට තියෙන අවබෝධය පිළිබඳව. බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමු වුණා. තමුන්නාන්සලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍ය අගමැතිතුමා ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා හිතා. ඩවුනින් ස්ට්‍රීට් එකේ අංක 10න් එළියට ඇවිල්ලා පාරට ඇවිල්ලා මම කාර් එකෙන් බහිනකොට මගේ දොර අරනකොට එතෙන්ට ඇවිල්ලා මට අත දීලා මම අරගෙන ගියා. බ්‍රිතාන්‍ය මහරජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා බකින්හැම් මාලිගාව. මේ මාස දෙකට මම තේරුම් ගත්තා මේ රටේ අනාගතය පිළිබඳව මොනතරම් අභියෝග තිබෙනවද කියන එක. තමුන්නාන්සලා අපි මොන කතන්දර කිව්වා. තමුන්නාන්සලා අපි හරියට වතුර රත් වෙනකන් දඟලන කකුළුව වගේ. මේ සමහර සටන් පාට අරගෙන ගිහිල්ලා ආවේගශීලී සටන් පාට ජාතිවාදී සටන් පාට මේවා අරගෙන ගිහිල්ලා හිටන් තමුන්නාන්සලා අපේ ජීවිත කාලය තුලම නැවත යුද්ධයක් ඇති කරගන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ. සිංහල, දමිළ, මුස්ලිම් කියන මේ ජාති එකට එකතු කරගන්නේ නැතුව මේ රට ගෙනියන්න බෑ කරුණාකරලා තේරුම් ගන්න. ලන්ඩන් වලදී ටැමිල් ඩයස්පෝරා කියවහම ටැමිල් ඩයස්පෝරා ගණනාවක් තියෙනවා. එකක් නෙවෙයි. මේ දන්නා මෙතුමන්ලා දන්නවා මහින් සමරසිංහ මහතුමා. සමහර ටැමිල් ඩයස්පෝරා ඉන්නවා ඊළම ඉල්ලන රට බෙදන්න වෙනම රාජ්‍යයක් ඕනෑයි කියන ටැමිල් ඩයස්පෝරාක් තියෙනවා. නමුත් ටැමිල් ඩයස්පෝරා කියලා තවත් ඉන්නවා කණ්ඩායම් ගණනාවක්. මාව හම්බෙන්න ඕනයි කිව්වා මං හම්බ වුණා. මං කිව්වා ඉන්න කතා කරන්න. දැන් මම වෙස්ට්මින්ස්ටර් ඇබේ එකට යනකොට ගිහිල්ලා මහරජිනිගේ උත්සවයට එතන දේවස්ථාන යනකොට එතන 7-800ක් LTT කාරෝ බෝඩ් උස්සගෙන කෑ ගැහුවා. මම ඒගොල්ලන්ට ආචාර කළා මම කාර් එකට නැග්ගා. එතකොට සුළු කණ්ඩායමක්. හැබැයි එතනත් හඬක් තියෙනවායි කියන එක අමතක කරන්න. එතකොට අනික් ටැමිල් ඩයස්පෝරා කියලා අනික් හඳුන්වන අය මාව හම්බ වෙන්න උනායි කිව්වා. මම හම්බ වුණා. ඒගොල්ලෝ මොනවද මාත් එක්ක අර අන්තවාදීන් මං හම්බුනේ නැහැ. ඊළම් මිල්ලන රට කඩන්න ඕන කියන ඒ අය මං හම්බුනේ නැහැ. නමුත් මේ ටැමිල් ඩයස්පෝරා කියලා ගණනාවක් ඉන්නවා කණ්ඩායම්. ඒ අය මොකද මට කිව්වේ? ඒ කණ්ඩායම් මාත් එක්ක කිව්වේ ජනාධිපතිතුමා අපිට ටැමිල් ඩයස්පෝරා කියලා කතා කරන්න එපා අපිට. අපිට ඒ බෝඩ් එක ගහන්න එපා කියලා. අපි කැමති රටට එන්න. අපි කැමති ඔබතුමාලත් එක්ක අපේ ප්‍රශ්න කතා කරන්න. අපි කැමති මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. අපිට අවස්ථාවක් දෙන්න. අපි ටැමිල් ඩයස්පෝරා කියලා අපුව එළුවලා තියෙන හැම වෙලේම. මේ තියෙන පසුබිම තමුන්නාන්සලා අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ බොහොම ප්‍රාථමික සටන් පාට අතේ තියාගෙන ඒව අරගෙන කතා කරන මහා ලොකු ප්‍රශ්න විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට තමුන්නාන්සලාට තවම දැනෙලා නැහැ. තමුන්නාන්සලා තීන්දුව කරලා ඉන්න විපක්ෂය කියලානේ. ඒතකොට දැන් තමුන්නාන්සලාම තීන්දුව කළා විපක්ෂය කියලා. හැබැයි විපක්ෂයේ විදිහ තමුන්නාන්සලාට තවම දැනුන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. මොකද මම සභාපති හින්දා.
මම පිළිබඳව මොන විදිහේ අදහස් සමහර අය දැරුවා. සමහර අය. මගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන යහපාලනයක්. ඒකෙදි මිනිස්සු මාරු කරන එකවත් අස් කරන එකවත් මගේ ප්‍රතිපත්තිය තුල ඒවා වෙන්න බෑ. ඒකයි මගේ ප්‍රතිපත්තිය. මේව නවතින්න ඕනේ. මේ ජාතිකාණ්ඩු සංකල්පයක් ගෙනාවෙත් ඇයි? ජාතිකාණ්ඩු සංකල්පයක් ගෙනාවෙත් රටේ අනාගතයට එන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි හැම වෙලේම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සන්දාන ආණ්ඩුවක් තුල එක්සත් ජාතික පක්ෂය බෝලේ මේ පැත්තට දාලා හරියට විසඳනවා කියනවා. දැන් යුද්ධ තිබුණු කාලේ අපි ආණ්ඩු කරනකොට එක්සත් ජාතික පක්ෂය කරපු ප්‍රකාශය ඒව තමුන්නාන්සලා දානවා. එතකොට දැන් ඉදිරියේදීත් මේ එන ප්‍රශ්නවල අනාගතයේ මේ රටේ යුද්ධයක් වෙන්නේ නැතුව සැබෑ සාමයක් රට තුල ඇති කරගෙන යන්න. මේ අවුරුදු දෙකක්වත් එකට වැඩ කරමු කියලා කිව්වොත් ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න. එමෙ නැතුව මේ ඇමතිකම් වලට නෙවෙයි. තමුන්නාන්සලා දැන් නොයෙකුත් ප්‍රශ්න මෙතන කතා කරා. තමුන්නාන්සලාගේ එක කටකින් කියවුණාද මේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් එන්න තිබුණු යෝජනාව මම කල් දාගත්තේ. මම ජයග්‍රහණය කරමු නිසා කල් දැම්මේ. ඒක මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ යෝජනාව නම් ඔය තමුන්නාන්සලා කතා කරන, තමුන්නාන්සලා ආදරය කරන අයටයි මේ යෝජනාවල ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ජාත්‍යන්තර වශයෙන් අපි ලබාගත්ත මහා විශිෂ්ට ජයග්‍රහණයක් කල් දාගත්තේ. අලුත් ආණ්ඩුවක් විදිහට බ්‍රිතාන්‍ය අගමැතිතුමාට, ඉන්දියාවේ අගමැතිතුමාට, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙක් ආව දැන් සති දෙකකට කලින්. එතුමාට තව නායකයෝ ගණනාවක් ආව, නියෝජිතයෝ ආව. ඒ හැම කෙනෙකුටම අලුත් ආණ්ඩුව විදිහට කිව්වේ අලුත් ආණ්ඩුව විදිහට අපිට මේ ගැන අලුත් වැඩපිළිවෙලකට ඉඩ දෙන්න. මේ යෝජනා ක්‍රියාත්මක කරන්න මේවා එළියට දාන එක නෙවෙයි. අපිට අවස්ථාව දෙන්න. අපිට අලුත් ආණ්ඩුවක් විදිහට මේක සැලසුම් කරලා අලුත් දෙයක් කරන්න ඉඩ දෙන්න අපිට. කොහොම පැහැදිලිව අපි කිව්වා මම මේ හැම තැනදීම කිව්වා එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාගේ නියෝජිතයාටත් ලංකාවට ආපු මේ දේශීය යාන්ත්‍රණයට ඔබතුමාලා අපිට සහයෝගය දෙන්න. අපිට මේ තිබෙන සැබෑ වූ අභියෝගාත්මක වූ සංකීර්ණ ප්‍රශ්න අපි සියලු දෙනා එකට එකතු වෙලා මුහුණ දීලා විසඳ ගන්නවද රට අනාගතය වෙනුවෙන්? එහෙම නැත්නම් මේ නිකම් මේ ප්‍රාථමික සටන් පාට අරගෙන එහෙම යනවද? මෙතන ඉන්න තමුන්නාන්සලා බොහොම දේශපාලන බුද්ධියක් තියෙන, අත්දැකීම් තිබෙන, උගත්කම් තියෙන, පරිණතභාවයන් තියෙන පිරිසක් තමුන්නාන්සලා. අපේ ඔළුව කොහාටද අපි යන්නේ? අපේ ඔළුව කොහාටද අපි ගෙනියන්නේ? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවා. මැතිවරණ ක්‍රමය ගැන. එතකොට මගේ අදහසත් එක්ක මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස, එක්සත් ජාතික පක්ෂයේ අදහස, අනිත් පක්ෂවල මාව ජයග්‍රහණය කරන්න සහයෝගය දුන්න පක්ෂවල අදහස්, මගේ ජයග්‍රහණයට සහයෝගය නොදුන්නු පක්ෂවල අදහස්, මේ ඔක්කොම අදහස් එක්කනේ අපි මේ වැඩේ ගුණ කරගෙන යන්නේ. දැන් මම සති දෙකකට කලින් යාපනය යනකොට මම යාපනයේ ගිහිල්ලා රැස්වීම තිබ්බා. පළවෙනි මතාවට තමයි ලංකාවේ උතුර නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එකට වාඩි වුණේ රටේ රාජ්‍ය නායකයෙක් එක්ක. පළවෙනි වතාව. කිසිම රාජ්‍ය නායකයෙක් එක්ක. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එක්කවත්, බණ්ඩාරනායක මහත්තයාත් එක්කවත්, ඒ කිසි කෙනෙක් එක්ක උතුරේ සියලු පක්ෂවල නියෝජිතව එකට වාඩි වෙලා නැහැ. මාත් එක්ක වාඩි වුණා. මේ අපි හරි සංකීර්ණ දේශපාලන රාමුවක අපි ඉන්නවා. ඇත්ත. ලෝකෙ කිසි දැනක මේක සිද්ධ වෙලා නැහැ. මේ සංකීර්ණ ස්වභාවය රටේ පොදු මහ ජනතාවට තේරුම් ගන්න අපහසු වීම පුදුමයක් නෙවෙයි. මෙතන ඉන්න සමහරයෙකුට මේක තේරුම් ගන්න බැරි. මේ තිබෙන සංකීර්ණ ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කොහොමද මේක නිර්වුල් කරගන්නේ? කොහොමද මේ ටික විසඳගන්නේ අපි?
කොතෙන්ටද අපි යන්නේ? මේ தත්වයක් එක්කනේ අපි කටයුතු කරන්න ඕනේ. තමුන්නාන්සලා දන්න දේශපාලන ගුණාත්මක භාවයත් එක්ක මෙතන කතා කරන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන ගැන නෙවෙයි. අපි අද ඉන්න මේ දේශපාලන රාමුවත් එක්ක අපි ගොනු වෙලා තියෙන ආකාරය පිළිබඳව මමත් මේ නොයෙකුත් හඬවල් ඇහෙනකොට මගේ හෘද සාක්ෂියට එකඟව මමත් යම් දේවල් කියන්න එපා. මම පහුගිය නොවැම්බර් මාසේ 21 වෙනිදා තිබුණු ආණ්ඩුවෙන් එළියට ගියේ මේ සියලු තනතුරු සහ ජීවිත ආසාවල් සියල්ලම අත්හැරලා මං එළියට ගියේ. සියල්ලම අත්හැරලා මං එළියට ගියේ. ජීවිතයේ ආසාව සහ තනතුරු ආසාවන් අත්හැරලා මං ගියේ. යම් හුරුවීම් තියෙනවානේ රටේ මිනිස්සුන්ට මහජනයාට. මේ ජනාධිපති තනතුරේ ඉන්න කෙනා මෙහෙමයි ඉන්න ඕනේ කියලා හිතනවා. එහෙම හිතන අය ඉන්නවා. මෙහෙම තමයි ඉන්න ඕනේ කියලා හිතනවා. මම එහෙම නෙවෙයි මම මෙහෙම. මේ පහුගිය මාස එකමාර දෙක ගත්තාම මෙතන ඉන්න තමුන්නාන්සලාගේ සමහර අයගේ හැම කෙනෙකුගේ නෙමෙයි සමහර අයගේ මං ගැන හිතමාරුකම් තියෙනවා. ඇත්ත. හැබැයි මං ආණ්ඩුවෙන් එළියට යන්න කලින් තමුන්නාන්සලා මට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මට තරම් වෙන කාටවත් ආදරය කළාද තමුන්නාන්සලා? මම අවංකව අහනවා තමුන්නාන්සලා. රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් මං අහනවා. මට තරම් පක්ෂයේ විදියට ආදරය කළාද කියලා වෙන කෙනෙකුට. මම මේ හෘද සාක්ෂිය මම දානවා. මම මේ විශ්වාසය නිසා තමයි මං ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා මෙහෙම දෙයක් මම කරේ. සමහරට තමුන්නාන්සලාට කෙනෙකුට හිතන්න පුළුවන් මම කරපු දේ අසාධාරණයි කියලා. අවුරුදු 7ක් 8ක් මගේ කතාව ඇහුවොත් තමුන්නාන්සලා දේශපාලනයෙන් ඍජු වෙන්න පුළුවන්. තමුන්නාන්සලාගේ හදවත් තුල දැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ කොච්චර දැඩි වුණත් කොච්චර ඍජු වුණත් මගේ අවුරුදු 7-8ක කතාව කිව්වොත් තමුන්නාන්සලාගේ ඇස් වලින් කඳුළු වෙනවා. මං ඒවා කියන්න ලෑස්ති නෑ. මං ආණ්ඩුවේ යන්න කලින් මගේ කතාව කියලා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා ඉකිගක ඇඬුවේ නැද්ද? අදයි සර් මම මේ අහන්නේ කියලා. ඉකිගක ඇඬුවා. මම කියන්නේ තමුන්නාන්සලා අපි අපේ හිත් පිරිසිදු කරගෙන එක තැනකට අරගෙන එක අරමුණකට අරගෙන තියෙන අභියෝගයේ තේරුම් රට වෙනුවෙන් මේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා හදවතින් සියලු දෙනාට එකතු වෙන්න කියලායි මම කියන්නේ. එතනයි විසඳුම තියෙන්නේ. මට කිසිසේත් උවමනා නැහැ මේ පක්ෂය දුර්වල. මට කිසිසේත් උවමනා නැහැ මේ පක්ෂය කඩන්න. මං කතාව ආරම්භයේදී කිව්වේ ඒකයි. මට මේක බාර දුන්නා නම් මට මේ පක්ෂයේ තමුන්නාන්සලා සියලු දෙනාත් එක්ක එකට ඉස්සරහට අරගෙන ඊට ජයග්‍රහණය කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පහුගිය දවස්වල කිව්වා පක්ෂය තුල මට තව වැඩ කරන්න අවස්ථාවක් දෙන්න කියලා. එතුමේ කිව්වා මේකේ කාටවත් අවහිරයක් නැහැ. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද්ද මගෙන් තියෙන අවහිරය? ඒකයි මම අහන්නේ. ඉතින් ඒක නිසා අපි මේ දේශපාලන යථාර්ථයට අපි මුහුණ දෙමු. රටක් විදිහට තියෙන අභියෝගය තේරුම් ගන්න. පක්ෂයක් විදිහට මේ පක්ෂයේ ඉතිහාසයේ පාක්ෂිකයෝ සහ සියලු දෙනා බරපතල විදිහට දුක් විඳපු කරදර වලටපත් වෙච්ච අවස්ථාවල් තියෙනවා. එහෙම දෙයක් අද වෙලා නැහැ. 77 පරාජයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දේ තමුන්නාන්සලා දන්නවා. පක්ෂය දෙකට කැඩිලා තුනට කැඩිලා කාර්යාලේ නැතුව ගිහිල්ලා නායිකාවගේ ප්‍රජාහිතය අහෝසි වෙලා වෙන්න තියෙන ඔක්කොම උනා අපි හිරේ ගිහිල්ලා ජයජාවතන මහත්තයා කාලේ මම දෙසරයක් හිරේ ගියා.
කෙහෙල්කම් කපලා නැහැනේ. මෙතනගේ ප්‍රජාහිතය අවසි කරනකොට මහා පාරිබුද්ධිය ගත්තා කියලා ගිහිල්ලා මාස 3ක් දාගෙන හිටියා. ඊට පස්සේ අර ඉලෙක්ෂන් ජනමත විචාරණේ ගෝරියකට මාව රිමාන්ඩ් කරගෙන හිටියා. ඉතින් ඒක නිසා මම ඊටාම ගෞරවයෙන් තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටින්නේ මේ පැහැදිලි ලෙසම අපේ නිවැරදි අරමුණක් ඉටු කර ගැනීම සඳහා සියලු දෙනා එකට එකතු වෙලා මේ ගමන යන්න කියලා. ඒක නිසා තමුන්නාන්සලා අපි සියලු දෙනාගේම වගකීම් තේරුම් අරගෙන දැන් අපි දින දාලා තිබෙනවා ඉදිරියේ වැඩවලට. ඊට පස්සේ දැන් මම දිස්ත්‍රික්ක කීපයකට දින දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මීට වඩා කතා කරන්නේ නැහැ. තමුන්නාන්සලා සියලු දෙනාටම අපි සංවිධායකවරු විදියට අපේ වගකීම් අපේ පක්ෂය අපි රැකගෙන ඉදිරියට යන්න අදිෂ්ඨානශීලීව රට සහ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරමු සියලු දෙනාටම. දේශපාලන පිටියේ හෙට කුමක් වෙයිද? එක්සත් ජාතික පක්ෂය ළඟ එන මැතිවරණයකට සූදානම් වන්නේ කෙසේද? දේශපාලන පිටියේ උණුසුම සමගින් හෙටත් අපි හමුවෙමු සවස 6:30ට.